මොකද ඒගොල්ලෝ කොහොමද දැන් දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ? මොකද ඒගොල්ලෝ යෙරුසලමේ නෙමෙයි
දෙවියන් වහන්සේට නමස්කාර කරන්න ඕන නිසා. මොකද ඒගොල්ලෝගේ අතේ හැමතිස්සෙම වීණාව තිබුණා. ඒගොල්ලෝ කුඩා වීණාව, මහා වීණාව, මේ වීණාව තුලින් තමයි ඒගොල්ලෝ හැමතිස්සෙම දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ යන්නේ දැන් වීණාව අරගෙන ගියා. ඉතින් වීණාව අරගෙන ගිහිල්ලා බබිලෝනියාවට ගියාම ඒගොල්ලන්ට දැනුණා අපි කොහොමද නමස්කාර කරන්නේ? ඒ විතර නෙමෙයි. බබිලෝනියේ හිටියා වූ මිනිස්සු මේ මිනිස්සුගේ වීණාවල් දැකලා මේ මිනිස්සුන්ට ඇවිල්ලා කියනවා ඒ වටවත් ගන්න. දැන් ඒගොල්ලන්ට දෙවියන් වහන්සේට නමස්කාර කරන්න බැරි වුණාට මේගොල්ලෝ ඇවිල්ලා විහිළු කරනවා මේ වීණාවල් ගහලා බජව දානවා. ප්‍රේමවන්තනි මේක ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක්. මෙන්න මේ ප්‍රශ්නේ තමයි ගීතාවලියේ 137 වෙනි ගීතිකාවේ තියෙන්නේ. කොහොමද කියවන්න පුළුවන්? බබිලෝනියේ ගන්තරවල අපි හිතගත්තු මේ මිනිස්සු කියන්නේ මේ බබිලෝනියට ගිහිල්ලා මේ ගන්තරවල වාඩි වෙච්ච මිනිස්සු කතා කරලා කියන්නේ බබිලෝනියේ ගන්තරවල අපි හිතගත්තු සියොන් කන්ද අපට සිහිමුට සියොන් කන්ද කියන්නේ යෙරුසලම. සියොන් කන්ද අපට සිහිමුට අපි හඬා වැළපෙමු. එහි බට පඳුරු වල අපේ වීණා එල්ලා තැවි. එසේ කලේ අප වහල් කමට ගෙනදිය අය ගැයුම් කරන ලෙස අපට බල කර වැවිලි. අපට පීඩා කළ අය සියොන් කියක් ගයා ඔවුන් විනෝද කරවන ලෙස අපේ නිලු ගැනීම. දැන් ඊගම කියනවා මොකද? විදේශයේදී සමිඳුන්ගේ ගීතය අපි කෙසේ ගායනද? එම්බා යරුසලම පීමට අපට වීණා මගේ දකුණට කියන ඒවා මම දීසී නොකරන්නම් මාගේ කර්මාන්තය මෙන් යෙරුසලම මම නොසලකන්නම් මාගේ දිව ගොළු වේවා. ප්‍රේමවන්තනි මෙතන ධර්මකම කියන්නේ මේගොල්ලෝ අහන විදේශයේදී කොහොමද අපි සමිඳුන්ගේ ගීතය ගායනා කරන්නේ? කොහොමද අපි දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ? දැන් ප්‍රේමවන්තනි අපි පහුගිය මාස තුන අපිට දේවස්ථාන වලට යන්න බැරි කිව්වා. මම අනිවාර්යයෙන්ම විශ්වාස කරනවා අපි ඔක්කොම විවිධාකාර අත්දැකීම් වලින් ගියා. විශේෂයෙන්ම අපිට එන්න බැරි වෙච්ච නිසා මේ පහුගිය මාස තුනේ දේවස්ථානයේ ඇවිල්ලා සාමූහික නමස්කාර කිරීමේ ඉස්කමේ අත්දැකීම් අපි ලැබුවා. ඒක අපිට දැනුණා. ඉතින් මොනවා වුණත් අපි ගෙවල් ඉඳලා අපි නමස්කාර කරන්න ගියාම නිකන් හරි අඩුවක් අපිට දැනුණා ඒක. ඇත්ත තමයි අපි පවුල් වල කුංචි පවුල් වල නමස්කාරය අපි ආරම්භ කරා. හැබැයි ඒක මාර්තු මාසයේම ආරම්භ කරාට මම දන්නවා ටික දවසක් යනකොට අපිට මතක් වෙන්නේ මොකක්ද? දේවස්ථානේ. අපි එතනට ගිහිල්ලා මේ විදිහට නමස්කාර කරලා ප්‍රශංසා ගායනා කරලා මේ නමස්කාරය තමයි මතක් වෙන්නේ. දැන් මේ විදිහ තමයි ප්‍රේමවන්තනි එදා ඒ ඊශ්‍රායල් ජනතාව එදා එතන හිටියේ. දෙවියන් වහන්සේ කොහොමද දෙවියන් වහන්සේ? ආදී කාලේ ප්‍රේමවන්තනි මිනිස්සු ඇහුවේ නැද්ද ඔය ප්‍රශ්නේ? කොරෝනාව තුල කොහොමද දෙවියන් වහන්සේ? මන් දන්නේ ඔයගොල්ලෝ ජීවිතේ දැක්කද කියලා ඒ වගේම තමයි හත්වෙනි පදේ කියනවා බලන්න. සමිඳුනි යෙරුසලම වැටුණු දවසේදී විනහෙලව කියමි. ඒකෙන් වැසියන්ට දේ ඔවුන්ට විරුද්ධව සිහින් කරන යනවා. අහෝ බබිලෝනි දැන් මේ තාම කියන්නේ මේ දේ වචනේ එදා ඊශ්‍රායල් ජනතාව දෙවියන් වහන්සේගේ දරුවෝ. බබිලෝනියට ගිහිල්ලා එතන ඉන්නකොට ඒගොල්ලෝ දැක්ක අත්දැකීම. ඒගොල්ලෝ ගිය ආකාරය. අහෝ බබිලෝනි විනාශකාරී බබිලෝනි. බලන්න මොන වචනද පාවිච්චි කරන්නේ? කී අපට කලාපේ පිට ප්‍රතිවිපාක දෙන නිසා වාසනාවක්. බලන්න මෙතන සාප කරනවා. කාර්ය සාප කරනවා. බබිලෝනි මිනිස්සුන්ට සාප කරනවා. බබිලෝනියට සාප කරනවා. මේ කවුද මේ? දෙවියන් වහන්සේගේ දරුවෝ. ඇයි මේ සාප කරන්නේ? මේ පිටිතරකට අරගෙන ගිහිල්ලා පල්ලියේ නෑ. දේවස්ථානයේ නෑ. දැන් ඒකේ ප්‍රේමවතුන් මේක මොනතරම් මානසිකව වැටෙනවද කියලා. තිගේ ධම්ම වැටෙන ගලේ ගසන නිසා වාසනාවන්තේ ප්‍රේමවතුන් මම්මි. බයිබලයේ තියෙන වචන තමයි එහෙම මේක දාන්නේ. කවුද කාලේ ප්‍රේමවතුන් අපිට ඔය වගේ වචන අපිට ලැබුණා. මන්දන කිදිරින් දැක්කද කියලා මම මේක පිළිතුරේ මෙතනින් කපලා අරගෙන තියෙන්නේ
කාට කියනකොට මේ කොහෙන් ඉඳුරේද? කොහෙන් ගත්තද? Facebook එකේ. මම මෙතන කැපේ මොකද නැත්තම් මේක දාපු කරගෙන නම් මෙතන වැටෙන නිසා. මාර්තු මාසේ 22 වෙනිදා මේ කියලා තියෙනවා. හැබැයි මේ වගේ මේ බින්දුවෙත් එක්ක දිගින් පිටුරාව ඒ පිටුර මම හිතලා දාන්න බෑ. ඉච්චෙත් කැට කුමුහත් වලින් පිටුර අපේ දෙවියන් වහන්සේ. මෙතන මොකක්ද කියන්නේ? සාරවරදාරි දෙවියනි කොරෝනා වෛරස් එක බෙහෙතක් හොයලා දීපි. මවලා පැත්තට වෙලා බලන් ඉන්න එපා. දැන් මේ Facebook එකේ ගියේ වපරේම. අනිත් පිටුර මාගාව තියෙනවා ඒවා බලන්න තියා ඒවා කියවන්නත් බෑ. පිට පුරහත් දාන්න. කවුද මේ මනින්නේ? දෙවියන් වහන්සේ මනින්නේ. ඒ වගේ අත්දැකීම් ප්‍රේමවන්තයන් අපි ගමන් කරනවා. අපි යනකොට මිනිස්සු අහනවා. ඔයාලා දෙවියන් වහන්සේ අහන ප්‍රේමවන්තයන් මම හිතන්නේ මේ ගීය මේ 137 වෙනි ගීතිකාව තියෙන ලස්සන සින්දුව. By the rivers of Babylon. Bagian nabi kita yang masuk ke muhammad. Islam mata kerana orang ini. Macam nabi kau tu dalam mangkuk dia ni. Me sindu hari प्रसिद्ध. Opnus antara hari प्रसिद्ध. Namun me giti kawe tiene tanikara Bible पढ़े, क्या ने किसी 37 वेनी Bible पढ़े. හැබැයි මේ ගීතිකාව ප්‍රසිද්ධ වුණේ වොලියම් කියන සංගීත කණ්ඩායම තුලින්. ඒ වුණාට මේ ගීතිකාව ප්‍රේමවන්තයන් ඉස්සෙල්ලාම ලිව්වේ 1978 විල් බට්ලර් කියන පුත්‍රයා මේක ලිව්වේ IS සංවිධානයේ විසින් ඉරාකයේ මොසුල් මියුසියම් කියන මියුසියම් එක ඒ කෞතුකාගාරය විනාශ කරාට පස්සේ තමයි මේ පුද්ගලයා මේ ගීතිකාව ලියන්නේ. දැන් අද බබිලෝනිය කියලා කියන්නේ මොකක්ද? කොහෙද? ඉරාකයේ. බබිලෝනියද පිටා තිබෙන්නේ බැග්දාද් නුවරට කිලෝමීටර් 50 දුරින් තියෙන. බැග්දාද් නුවර කියලා කියන්නේ මොකක්ද? තාලිබාන් සංවිධානයේ මූලස්ථානය. එතන 1976 එතන කෞතුකාගාරය මුස්ලිම් කෞතුකාගාරය විනාශ කරා. IS සංවිධානයේ විසින් මේ බට්ලර් කියන පුද්ගලයා තමයි මේ ගීය ලිව්වේ. හැබැයි ඒක වොලියම් අරගෙන එක පොප් සංගීතයක් හැටියට ඒක ප්‍රසිද්ධ කරා. By the rivers of Babylon
ඒ වෙනකොට ප්‍රේමවත්නි සෑහෙන සෙනඟ යේසුස් වහන්සේ පිළිඅරගෙන සදාගේ නමස්කාර කරමින් සිටියා. නමුත් අපිට නක්කල් දේව එහෙමත් කියන්න හම්බුනේ නැහැ. අපි වෙකිලි කෙලෙන්නේ. ඒ එළෙම්බන් පස්සේ මාස ගානක් අපිට නමස්කාරය කරන්න තැනක් නැතිව හිටියා. ප්‍රේමවත්නි මේ වෙලාවේදී අපි සෑහෙන වැටුණා. අපි මිනිස්සුන් හැටියට වැටුණා. මොකද දැන් වල ගිහිල්ලා නමස්කාරය කරන්නත් බෑ. සෑහෙන ඇදහිලි වන්දන යේසුස් වහන්සේ ගාවට සෑහෙන වැටුණා. අන්නේ වෙලේදී ප්‍රේමවත්නි දෙවියන් වහන්සේට මම මේ විදිහට ගායනා කරා. වහල් කමේදී අඬවැල කුමේ දරා ගන්න බැරි වයි. ඊඩා මැද්දේ අපව සැනසුවේ ඔබ අප ළඟ ඉඳලයි. සමිඳුනි එදත් අද එතත් ඔබ ඔබම එමෙරින් සමිඳුනි ඔතන වුණත් අපි ඔබ උසවනවා තමයි. ඔබ ජය
සමහර දේවල් අපිට කරගන්න බෑ. කරොත් එහෙම සමහර දේවල් මතුවෙන්න පුළුවන්, ඇති වෙන්න පුළුවන්, ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, පෞල් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්, සභාවේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අපේ ආර්ථිකයට පහර වදින්න පුළුවන්. එහෙම නැත්නම් අපේ සෞඛ්‍යයට අභියෝගයක් වෙන්න පුළුවන්. මේ විදිහට තත්ත්වයකට අපි යනවා. ඒ තත්ත්වයකින් අපි යනකොට ප්‍රේමෝන් කියන ඇත්තවසම අපිට අභියෝග එනවා. අපි කොහොමද අපේ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ? දෙවියන් වහන්සේ අපේ අත්හැරලා. ඒකයිද ඊශ්වර ජනතාව කෑ ගහලා කිව්වේ. ඇයි වහන්සේ විහන්නද? ඇයි වහන්සේ මෙව පේන්නේ නැද්ද? ප්‍රේමෝන් කියන යටින් බලනකොට Facebook එකේ කර දාලා තියෙන මිනිස්සුන්ට දොස් කියන්නේ. ඇයි? ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ නැහැ. නමුත් ප්‍රේමෝන්දේනේ අපි දෙවියන් වහන්සේව අත්හැරලා තියෙනවා, අත්දැකලා තියෙනවා. හලෙලූයා. අයිපාරක් කියන සමිඳුනි අදපත් යන කොට තුති කරන්නේ. දෙවියෝ ඉදිරියේ ඔබට ගීතය ඔබ වස්සන්නේ. ඔබේ ශුද්ධ මානවතාවට සබලා නමස්කාර කරමි. ඔබේ කර්ම මුලිය සහ විශ්වාසවන්ත භාවයේ නිසා ඔබේ නාමය තුති පුදන්නේ. ඔබේ නාමය ආත්මයි උත්තරීතර බව ඔබ පෙන්වුසේක. හලෙලූයා. මා ඔබ යටි දවසේ ඔබ මට පිළිතුරු දුන්සේක. මාගේ සිත සවිකොට මට ධර්මය දුන්සේක. දැන් සුද්ධ මානවතාවට සබලා කෙරෙන ප්‍රේමයෙන් මුස්ලිම් කාර්ය වර්ණ වගේ එරිසොලිසි බලන්න අවශ්‍ය නැහැ. ඇයි? සුද්ධ මානවතාව මගේ ජීවිතේ, මගේ හදවත, මගේ ශරීරය සුද්ධාත්මයන් වහන්සේ ජීවත් වෙන මන්දිරේ මා තුල ජේසු ඉන්නවනම් අපි කොතන හිටියත් කොතන ගියත් ඒකේ අර ගීතිකාවේ කිව්වේ කොතන ගියත් කොතන හිටියත් ස්වාමීනි මම ඔබ වහන්සේ ඔසවනවාමයි ඔබ වහන්සේ ජය ගන්නවාමයි. හලෙලූයා. ප්‍රේමන්තිදා එක පැත්තකින් මිනිස්සෙක් හැටියට පරාජිත පුද්ගලයෙක් හැටියට. නමුත් දෙවියන් වහන්සේ මට ඒ ගීය දුන්නේ ජයග්‍රහණ ජීවිතේ, ජයග්‍රහණ ජීවිතේ. ප්‍රේමන්තිදී අපි ස්වාමීන් වහන්සේ පිළිබඳව පෞද්ගලික දෙවියන් වහන්සේ ප්‍රසංසා කරන මම අත්‍යන්ත බෙදාගත්ත කීයද? දැන් අපි ඉස්සෙල්ලා ඉවලාගත්ත සිමනේ අන්තිම අවසරයක් තිබුණේ නෑ දෙවියන් වහන්සේ. නමුත් ඒ ඇදහිලි මන්දයන්ම බහදැකීමට ගියා මයියන්ගට. මයියන්ගට ගියේ ඒගොල්ලෝම බලලා ඒගොල්ලෝ ශක්තිමත් කරලා මොකද අලුත් ජනතාවක් ඉන්නේ. ඒගොල්ලෝම ශක්තිමත් කරලා. ප්‍රේමන්තේනි නමුත් එතනට යනකොට අපි දැක්කේ වෙනස් දෙයක්. මේ මයියන්ගේ ජනතාව ඔක්කොම අලුත් යේසුස් වහන්සේ පිළිගත් අලුතින් යේසුස් වහන්සේ පිළිගත් ජනතාව. ඒ ගෙදර 6-7 දෙනෙක් දිගටම රැස් වෙලා තියෙනවා. දේව සේවකෙකුට යන්න බෑ. දේව සේවකයන්ටත් එහෙ ළඟම ඉන්න පාදුනාසීගේ පිටිනේ. එතකොට අවසර නෑ යන්න. දේව සේවිකාවටත් එතනට යන්න බෑ. දේව මෙයන් කියන්නත් බෑ. නමුත් ප්‍රේමවන්තනි මේ 7 දෙනා, මේ 6-7 දෙනා ඇඳිරි නීතිය තිබ්බා. ඒ ගෙදර රැස් වෙලා. ඒගොල්ලෝ බයිබලයේ කියනවා. ඒගොල්ලෝ දෙවියන් වහන්සේට නමස්කාර කරලා තියෙනවා. ඒක නෙමෙයි ප්‍රේමවන්තනි. ඒගොල්ලෝ නමස්කාර කරනකොට ඒගොල්ලෝ හදාගත්ත දේ කහට එක. හදාගත්ත රොටියක්. ඊතේ කහට එකේ රොටිය. ඒගොල්ලෝ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන ස්තුති කරලා මොකද කරේ? රාත්‍රී භෝජනෙ දෙන්නේ කරේ. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසායි. අපේ සභාවක කරන්නේ මොකක්ද? නමුත් ඒගොල්ලෝ කියන්නේ මොකක්ද ඒගොල්ලෝ ඉතින් වෙන්නේ? ලෝකේ පුරා මොන තත්ත්වයක් තිබුණා? ලංකාවේ මොන තත්ත්වයක් තිබුණා? මයියන්ගේ මොන තත්ත්වයක් තිබුණා? අපේ දෙවියන් වහන්සේට අපිට පුළුවන් දැනට නමස්කාරය කරන්න. හලෙලූයා. අපේ දෙවියන් වහන්සේ ඕනම තැනක අපි සමග ඉන්නවා. අපි තුල ඉන්නවා. හලෙලූයා. ස්වාමීන් වහන්සේට ප්‍රශංසාවේ ප්‍රේමවන්තයිනි. අපි ඉන්න යම් දායකයෙක් කරනවා. දායකයෙකුගේ මේ කතාන්දරේ කියනවා. යුදානි රජු ජෙරෝබාම්ගේ රාජ්‍ය කාලයේ තුන්වන අවුරුද්දේදී බැබිලෝනිය රජු නෙබුකද්නේසර් රජ යෙරුසලම ආක්‍රමණය කොට ඒ වටලා ගත්තේ. සමිදානන් වහන්සේ ඔහුගේ අතට යුදාගේ රජු ජෙරෝයාකින් පාවා දුන්සේ. මම ඔබට ඉස්සෙල්ලා කිව්වා. ඔහු සමග දෙවියන් වහන්සේගේ මාළිගාවේ බඩු පානිරාගේ සමානත්ව පාවා දුන්සේ. පල්ලේ තිබිච්ච බඩු තරකට ගිහින් නෙබුකද්නේසර් ඒ බඩු ගානේ සීනා දේශේ තමාගේම දෙවියන්ගේ
මනුෂ්‍යයාගේ අධිකරණම නිසා මනුෂ්‍යයාගේ දෙවියන් වහන්සේට මුල් තැන දෙන්නේ නැතුව වෙන වෙන දේවල් කරපු නිසා බලන්න දේව කෝපයේ දේව උදහස ඇන්දීම කර්ණකට කියලා. දැන් මොකක්ද කියලා කියන්නේ? ප්‍රේමවන්තයනි මේක හරියට පහළ කරලා විප්‍රවාසයට ගෙන ගියා. නමුත් එහිදී මොකක්ද උනේ? දැන් දානියෙල් කියා. ඒ වගේම දානියෙල් එක්ක විශේෂ තුන්දෙනෙක් හිටියා. මේ සත්‍යක් මේෂක් අමත්කෝ මේ තුන්දෙනාත් එතන හිටියා. හැබැයි ප්‍රේමවන්තයනි මම දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා. දැන් දානියෙල් මේ තුන්දෙනා හිටියේ ඒ විප්‍රවාසය. ඒ විදේශ රටේ දේවස්ථානයේ නෑ. නමස්කාර කරන්න බෑ. එතකොට ඒ සෙනගගේ අත්දැකීම ඇවිල්ලා අපි කොහොමද දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ? මේ රටේ ඉඳගෙන මේ විදේශිකගේ රටේ ඉඳගෙන කොහොමද අපි ස්වාමීන් වහන්සේට ගී ගායනා කරන්නේ? ඒ නිසා ඒගොල්ලෝගේ වීණාවල් ඒගොල්ලෝ බටමංගල වල එල්ලුවා. ඒ වගේ අත්දැකීමක් තිබුණා. ඒ වුණාට ප්‍රේමවන්තයනි මෙන්න ඒ විප්‍රවාසයේ කර්මකටගෙන අපිට දෙවියන් වහන්සේ දෙන උතුම් අනුගමනය. දානියෙල් සහ ඒ තුන්දෙනා තුල තිබිච්ච අත්දැකීම ඒගොල්ලෝ ගිය අත්දැකීම. පළවෙනි අත්දැකීම අපි දන්නවා රන් පිළිමේ දේවදාසයන් දෙදෙනා සහ ගිනි මොකක්ද මෙතන උනේ? මේ දේවදාසයන් දෙදෙනා වෙන කිසි දෙවියෙකුට නමස්කාර කරන්නේ නැහැ. ඒගොල්ලෝගේ අනිත් දේවතාවුන්ට නමස්කාර කරන වෙලාවේ මේගොල්ලෝ දෙවියන් වහන්සේට නමස්කාර කරනවා කියලා අහුවෙනවා. අහුවෙච්ච පාර ඒක ගිහිල්ලා කම්ප්ලීට් කරා. ඊට පස්සේ ලොකු රන් පිළිමයක් හදලා අන්තිමට කිව්වා නමුත් රජතුමා මේ රන් පිළිමයට නමස්කාර කරන්නේ නැති සියලු දෙනාම ගිනි උදුනට දානවා. මේ තුන් දෙනා ලොකු අත්දැකීමක් වෙනවා. ප්‍රේමවන්තනි විදේශ රටක යෙරුසලම නෑ. පූජකයෝ නෑ. දේව මෙහෙයක් ගන්න කවුරුත් නෑ. කිසිම කෙනෙක් නෑ. ප්‍රසිද්ධියේ දේ වචනේ කියවන්න බෑ. ඒගොල්ලෝ අත්දැකීමෙන් හිටියේ. නමුත් ඒගොල්ලෝ එක තීරණයක් ගත්තා. අපි දෙවියන් වහන්සේට පමණයි නමස්කාර කරන්නේ. මේ විදේශ රටේ ප්‍රේමවන්තනි අපේ ජීවිතේ පෞද්ගලික කාර්යයක් ඒ වගේ අත්දැකීම් තුලින් යන්නේ. ඒ අත්දැකීම් තුලින් යනකොට ප්‍රේමවන්තනි ගොඩාක් පරීක්ෂාත්මක ඔබ අපේ ජීවිතේට ගොඩාක් එල්ල වෙන්නේ. නමුත් අපි දෙවියන් වහන්සේ තුල අපි ශක්තිමත් හිටියා. ප්‍රේමවන්තනි මොන අත්දැකීමක් තුලින් ගියත් අපි දෙවියන් වහන්සේට ශක්තිමත් හිටියා නම් මෙන්න මේ අත්දැකීම අනිවාර්යයෙන්ම අපි ලබන්න මොකක්ද උනේ? අපි දන්නවා ප්‍රේමවන්තනි අන්තිමේදී ඒගොල්ලෝ දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ නැහැ කියලා ඒගොල්ලෝම ඒ ගිනි මුදුනට ඒගොල්ලෝ දාන දෙනවා. ඒ වචනේ කියනවා ප්‍රේමවන්තනි සාමාන්‍ය මිනිස්යම මරන්න දාන ඒ ගිනි මුදුනේ රස්නෙට වඩා දෙගුණයක් තෙගුණයක් ඊට වඩා මේ රස්නේ වැඩි කරලා මේ තුන් දෙනාම ඒගොල්ලෝ දාන. දැන් හැබැයි අන්තිමට මොකක්ද උනේ ප්‍රේමවන්තනි? ස්වාමීන් වහන්සේ පුදුම විදියට ඒගොල්ලන්ට එක පිළිස්සීමක් වෙන්න දුන්නේ නැහැ. ඒතර දෙවියන් වහන්සේ පුදුම අත්දැකීමක් දුන්නා. නෙබුකද්නේසර් රජතුමාට අත්දැකීමක් දුන්නා. රජතුමා අන්තිමේදී පුදුම වෙන විදියට අත්දැකීමක් දුන්නා. ප්‍රේමවන්තනි හිතලා බලන්න විදේශිකය සම්පූර්ණ පිට මිනිස්සු ඉන්නේ. තමන් මිනිස්සු කවුරුත් නැහැ. නමුත් මේ අත්දැකීම තුළින් මේගොල්ලෝ ශක්තිමත් ඒගොල්ලෝ දෙවියන් වහන්සේගෙන් ඈත් වෙනවා. ඒ වගේම තමයි ප්‍රේමවන්තනි ඊගාවට දානියෙල් සම්බන්ධව දානියෙල්ට තිබිච්ච චෝදනාව තමයි දානියෙල් ස්වාමීන් වහන්සේට යාඥා කරනවා. දැන් කොහොමද යාඥා කරන්නේ? යෙරුසලම තියෙන්නේ ඈත. එයා ඉන්නේ වෙනම රටක. එයා ඉන්නේ විප්‍රවාසයේ. එකම දේ දානියෙල් තිබිච්ච හැකියාවන් නිසා ඒ රජතුමා දානියෙල්ට නොයෙක් ආකාර වගකීම් දුන්නා. ඒ වගකීම් දීලවත් ප්‍රේමවන්තනි ඒ නිරකල දීලවත් ඒ නිරකල වලට දානියෙල් පුලාවුනේ නැහැ. දානියෙල් යාඥා කරේ දෙවියන් වහන්සේට පමණයි. ඒක මිනිස්සු දැක්කා. දානියෙල්ගේ වැරද්ද හොයාගන්න බැරි හිටියා. ඊට පස්සේ දේව වචනේ කියනවා මේ
වහන්සේ කොච්චර කිව්වත් දෙවියන් වහන්සේට යාඥා කරන්න එපා කියලා. මේ මිනිස්සයා යාඥා කරනවා දිගින් දිගටම. ඒ පාර මොකද උනේ? නීතිය අනුව රජතුමාට සිද්ධ වුණා දානියෙල් සිංහ ගුහාවකට දාන්න. ඒක තවත් උගුලක්. මිනිස්සුන්ව මරණ කරා. ප්‍රේමවන්තයනි මොකක්ද දේව වචනේ කියන්නේ? මේක දැනගත්තම අනුගානේ මේ වගේ මර උගලක මම අහුවෙලා ඉන්නවා නේද කියලා දැනගත්තම අනුගානේ එක අත්හැරියේ නෑ. අන්තිම දේ වචනේ කියනවා මොකද්ද? කියන්නේ ඔක්කොම අය. රාජාඥාව පනවා ඇති බව දානියෙල්ට ආරංචි වූ විට ඔහු ගෙදර ගොස් උඩුමහල් මැදුරේ කවුළු යෙරුසලම දෙසට ඇවී තිබියදී පුරුදු පරිදි දිනකට 3 වරක් දනින් වැඩි තමාගේ දෙවියන් වහන්සේගේ යාඥා කොට ස්තුති පුද කළේ. ප්‍රේමවන්තනි මේ වචනේ බලන්න. වචනේ මොකද්ද මෙතන කියන්නේ? රාජ්‍ය ආඥාව පනවා ඇති බව දානියෙල්ට ආරංචි වූ විට අපි දන්නවා ප්‍රේමවන්තනි අපිට එක ආඥාවන් පනවලා තියෙනවා මේ කොරෝනා නිසා. ඒ කොරෝනා නිසා අපිට දේව මෙහෙයන්ට පවා අපිට නොයෙක් තාන්ති දාලා තියෙනවා. හැබැයි මොන තාන්ති තිබුණා? ඒවා පනවා ඇතිව දානියෙල්ට ආරංචි වූ විට ඔහු මොකද කරේ? ඔහු ගෙදර ගොස් උතුමාල් මැදුරේ කවුළු යෙරුසලම දෙසට ඇරී ගියේදී යෙරුසලම පේන්නේ නෑ යා. පේන්නේ නෑ. නමුත් ප්‍රේමවන්තයනි අනිවාර්යයෙන්ම ඔහුගේ අද්භුත ඇස්වලට කාමද උදකින්නේ. දෙවියන් වහන්සේ. ඔහු දකිනවා. ඔහු යෙරුසලම පේන්නේ නෑ. හැබැයි ඔහු යෙරුසලම දෙසට ඔහු ඇස් යොමු කරේ වෙන දෙයක් නිසා නෙමෙයි. ඒක ඔහුගේ විශ්වාසය. එදා යුදෙව් ජනතාවගේ විශ්වාසය ඒකයි. යෙරුසලම තමයි දෙවියන් වහන්සේ ඉන්නේ. හැබැයි ඒ ඔහුගේ ආත්මයට, ඔහුගේ මනසට ප්‍රේමවන්තනි ඒ වෙලාවේදී දැනෙනවා දෙවියන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. ඔහු දන්නවා දැන් මේක පුරොත් ඔහුව ප්‍රේමවන්තයනි ඉනි උදට දානවා සිංහ ගුහාවට දානවා. නමුත් ඔහු පුරුදු පරිදි දිනකට 3 වරක් ඒ කියන්නේ ඔහුගේ පුරුද්ද. ඒ කියන්නේ ඔහුගේ ජීවිත රටාව මොකක්ද? යාඥා ජීවිතය. ප්‍රේමවන්තනි මත තියාගන්න මේ යාඥා ජීවිතය කියලා කියන්නේ ඒක අපේ ජීවිත රටාවක් වෙන්න අවශ්‍යයි. ඒක ඇවිල්ලා කවුරු කරන නිසා කිවීමක් නෙමෙයි. ඒක අපේ ජීවිත රටාවක් විය යුතුයි. ඒ ජීවිත රටාව අනුව යෙරුසලම දෙසෑරිදී පුරුදු පරිදි දිනකට 3 වරක් දනින් වැටි තමාගේ දෙවියන් වහන්සේගේ යාඥා කොට මොකද කරේ? ස්තුති කරා. ස්වාමීන් වහන්සේ. දැන් දානියෙල් ප්‍රේමවන්තනි දානියෙල් අහුවෙච්ච ගමන් දානියෙල් සිංහ ගුහාවට යනවා. නමුත් ප්‍රේමවන්තනි අපි දකිනවා නැවතත් අපේ ගීතාවලියේ 139 අපි අයිත් පාරක් කියමු. සමිතිය කියන ඔක්කොම හදවතේ ඔබට ස්තුති කරන්නේ. දෙවිවරුන් ඉදිරියේ ඔබට ගීතය. ඔබ පසසන්නේ. ඔබේ ශුද්ධ මානසිකව සබලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසා ඔබේ නාමයට ස්තුති පුදන්නේ. ඔබේ නාමය ආත්මා උත්තරීතර බව ඔබ පෙන්වුසේක. මා ඔබ යදී දවසේදී ඔබ මට පිළිතුරු දුන්සේ. හල්ලුයා අයිකාර කියන්නේ නේද? මා ඔබ යදී දවසේදී ඔබ මට පිළිතුරු දුන්සේ. මාගේ සිත සමිකොට මට දැනෙන්නේ දුන්සේ. ස්වාමීන් වහන්සේ ප්‍රසන්නයි. ප්‍රේමවන්තනි මේ පහුගිය කාලේ අපි ගියා වූ අත්‍යකීම් ගැන ඔබ හිතන්නේ. මේ අත්‍යකීම් වලින් මේ මාතේ ඔබ ලබපු අත්‍යකීම් මොකක්ද? එහෙනම් අපි ගෙදර හිටියත් අපි කොහේ හිටියත් අපි කොතන හිටියත් අපි කොයි වෙලාව කොයි විදිහට හිටියත් ස්වාමීන් වහන්සේ බුදු විදිහට සම්පූර්ණ. හalleluya. දැන් අපිට තියාගන්න ප්‍රේමවන්තනි දැන් අපිට දේව ස්ථාන විරුද්ධයි. ඒ නිසා අත්‍යකීම් බහැරම යනවාද? ඒ ලබපු අත්‍යකීම් ඔබ අල්ලගන්න. ප්‍රේමවන්තයනි සත්‍යක් වේදක් අමාත්‍යකෝ මේ තුන් දෙනා දක්වුත් ඒ ප්‍රශ්නේ පස්සේ ඒගොල්ලෝ ඒ කිවි උතුනේ එළියට ආවට පස්සේ ප්‍රේමවන්තයනි ඒගොල්ලෝ
හාලෙලූයා ප්‍රේමවන්තයනි. පාතාලයට දැම්මා. දානියෙල්ලයි පාරන් දෙවියන් වහන්සේගෙන් විතරක් පුළුවන්. ප්‍රේමවන්තයනි අපි මතක තබා ගන්න ඕන අපි දැන් මේ තත්ත්වෙන් මිදලා අපි ආවයි කියලා ආයුතර කර්මයක් යන්නේ නැහැ. අපි දෙවියන් වහන්සේ තුල ලබපු ශක්තිය තමත් ශක්තිමත් කරගන්න. ඉදිරියට යමු. ස්වාමීන් වහන්සේට නමස්කාර කරන එක උන්වහන්සේත් සමග සිටීම කොහි හිටියත් කොතන හිටියත් මොන තත්ත්වයක හිටියත් දෙවියන් වහන්සේ අපසමයි. හalleluya. දෙවියන් වහන්සේ ප්‍රසන්නයි. ප්‍රේමවන්තයනි මේ සෞඛ්‍ය නීති කටයුතු ගැන ඒව නිසා අද මට බය ඔයගොල්ලෝ කියන්න යාඥා කරගන්න බෑ ඉස්සරහට. ඒක අද ටිකක් පිටේ හොයලා. හැබැයි දැන් අද වහපු දේව වචනයක් උන් ප්‍රේමවන්තයනි ශක්තිමත් වෙලා තියෙනවා. හalleluya. අත තමයි යාඥා කිරීම දේව වචනේ කියලා තියෙන දෙයක්. නමුත් ප්‍රේමවන්තයනි ඊට වඩා දෙවියන් වහන්සේ අප තුළ ඉන්නවා. මා තුළ ඉන්න දෙවියන් වහන්සේ ඒක තමයි දේව වචනේ කියන්නේ. මා තුළ ඉන්න දෙවියන් වහන්සේ මාව ශක්තිමත් කරනවා. මා විදිහට ගෙන යන තැනක් වහන්සේ. ආමෙන්. ආමෙන්. ප්‍රේමවන්තයනි අපි මේ ජීවිතය අපි අත්දැක්කොත් ඒ ජීවිත තුළ අපි හිටියොත් මගේ දුර්වලකමේදී ස්වාමීන් වහන්සේ මාව ශක්තිමත් කරන තැනක් වහන්සේ. හalleluya. මගේ දුර්වලකමේදී ස්වාමීන් වහන්සේ මාව බලවත් කරන්නව තැනක් වහන්සේ. ආමෙන්. එහෙම නැත්නම් වෙන්නේ මොකද? මගේ දුර්වලකමේදී මම වැටෙනවා. මං කොහේ යනවද දන්නේ නැහැ. මට යන්න තැනක් තියෙන්න ඕන නම් තියෙන්නම ඕනේ නම් මම කියන්නේ මේකයි. දෙවියන් වහන්සේව හම්බ වෙන්නට ඒ තැනට යන්නම තියෙනවා නම් මම ඉන්න තැන ඉඳගෙන මගේ ජීවිතය තුළ මට දෙවියන් වහන්සේව හම්බ වෙන්න බැරි නම් මොකද මම අසරණ වෙන්නේ නැහැ. හැබැයි මේ පොහොනේ කාලේ ප්‍රේමවන්තයනි ඒ අත්දැකීම දෙවියන් වහන්සේ අපට දුන්නා. හalleluya. හැබැයි දෙවියන් වහන්සේ ප්‍රශංසා කරන ප්‍රේමවන්තයනි සාමූහික නමස්කාරයට දෙවියන් වහන්සේ ආයි අපිව ගෙනාවා. හැබැයි අපි පාරණ තත්ත්වෙත් නෑ. අපි අලුත් අත්දැකීමක් තුළ ඉදිරියට යමු. ඇයි? අපි කොහේ හිටියත් කොතන හිටියත් මොන තත්ත්වයක හිටියත් මොන තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණත් ප්‍රේමවන්තයනි සමාජයට බාහනක රෝගයක් වෙන්න පුළුවන්. බාහනක ආර්ථික වැටල වෙන්න පුළුවන්. බාහනක මානසික පීඩාවක් වෙන්න පුළුවන්. ඒ දේවල් එනවා. හැබැයි ඒ දේවල් ආවත් අපිව ශක්තිමත් කරන්නේ අපේ දෙවියන් වහන්සේ. හalleluya. ඔව්. එදා දෙවියන් වහන්සේ අතිශුද්ධ ස්ථානයේ වැඩ වාසය කරා. හැබැයි ජේසුගේ මරණයත් එක්ක මොකක්ද වුනේ? ජේසු මැරෙනකොට ඒ තිරේ අතිශුද්ධ ස්ථානයේ වහලා තිබිච්ච තිරේ දෙපාළු වුණා. ඒක ඇරුණා. ඒක ඇරුණා කියන්නේ මොකක්ද? දෙවියන් වහන්සේට තවත් තිරයකින් වහගෙන ඉන්න බැරි වුණා. ඊගාවට කියනවා මොකක්ද? මාගේ අලුත් දියුසුම නම් මුගේ සිතේ සටහන් කර. හalleluya. එදා අතිශුද්ධ ස්ථානයේ වැඩ වාසය කරපු දෙවියන් වහන්සේ අද ඉන්නේ කොහෙද? මා තුල. මා තුල ඉන්නවා නම් ප්‍රේමවන්තයනි. අපේ ජීවිතේ මොන තත්ත්වයකට අපි ගියත් මොනතරම් මානසිකව අපි වැටුණා මොනතරම් බහාන